සංයුක්ත නිකායේ තියෙන ඉන්දක සූත්‍රය සංයුත්ත නිකායේ පළවෙනි පොතේ තමයි තියෙන්නේ. පිටුව හැටියට සඳහන් කළොත් 366 වෙනි පිටුව. ඉන්දක සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ රජගහ නුවර ඉන්ද්‍රකූට කියන පර්වතයේ වැඩ ඉන්න කාලේ. ඉන්දක කියලා යක්ෂයෙක් මේ පර්වතයේ වැඩ වාසය කළා. බුදුරජාණන් වහන්සේ ළඟට එළඹිලා මේ යක්ෂයා ප්‍රශ්නයක් අහනවා. යක්ෂයාගේ ප්‍රශ්නය තමයි රූපංන ජීවන්ති වදන්ති බුද්ධා. යක්ෂයා කියනවා මේ බුදුවරු කියනවා දේශනා කරනවා රූපය නම් ජීවිතය නෙමෙයි කියලා. යක්ෂයා කියනවා බුදුවරු මෙන්න මෙහෙම දේශනා කරලා තියෙනවා මේ රූපය කියලා කියන්නේ ජීවිතේ නෙමෙයි කියලා බුදුවරු දේශනා කරනවා. රූපය ශරීරයේ කොටසක් විතරයි කියලායි සඳහන් කරන්නේ. කතං නයං වින්දති මං ශරීරං. රූපය කියලා කියන්නේ ජීවිතේ නෙමෙයි ඒක ශරීරයේ කොටසක් කියලා බුදුවරු දේශනා කරනවා කියලා යක්ෂයා කියනවා. එහෙමනම් මේ ශරීරය කොහොමද ලැබෙන්නේ? යක්ෂයාට ප්‍රශ්නයක් තියෙනවා. රූපය කියන්නේ ජීවිතේ නෙමේ නම් රූපය ජීවිතයේ එක කොටසක් නම් මේ ජීවිතය ලැබෙන්නේ කොහොමද කියලා යක්ෂයාට ප්‍රශ්නයක් තියෙනවා. මේ ශරීරය ලැබෙන්නේ කොහොමද? කුතස්ස අට්ටි අකපිණ්ඩ මේති. කෙසේ මේ ඇට ලැබෙනවද? මේ ශරීරයේ තියෙන ඇටකෝටු ලැබෙන්නේ කොහොමද? 300ක් විතර ඇට 900ක් විතර මාංශ පේශී කොහොමද ලැබෙන්නේ? අපේ ශරීරයේ ඇටකෝටු කොච්චරක් තියෙනවා කියලා කියනවාද? 300ක් විතර. මේ කයේ 300ක් විතර ඇටකෝටු. 900ක් විතර නහරවැල්. එව්වා කොහොමද ලැබෙන්නේ? ඊළඟට සඳහන් කරනවා කොහොමද මේ ශරීරයේ මව් කුසට එළඹෙන්නේ? කෙනෙක් මේ ලෝකෙට උපදින්න හිතාගෙන අම්මගේ කුසට ආවේ කොහොමද? යක්ෂයාට තියෙන ප්‍රශ්න ටික. එයා ඒක බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. 300ක් ඇටකෝටු 900ක් මාංශ පේශී. ඒ නිසා සඳහන් කළා කොහොමද ඒ සියල්ල අරගත්ත ශරීරයේ මව් කුසට ලැබෙන්නේ? කතං නයං සජ්ජති ගබ්බරස්මි. කොහොමද මේක ලැබුණේ? යක්ෂයාට තිබිලා තියෙන ප්‍රශ්න ටිකයි යා මේ අහන්නේ. මේ යක්ෂයාට මෙන්න මෙහෙම දෘෂ්ටියක් තියෙනවා කියලා සඳහන් කරනවා. අපේ ශරීරයේ එකවරම පහළ වෙනවා කියලා. මේ ඇඟ එකවරම පහළ වෙනවා කියලා දෘෂ්ටියක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒ දෘෂ්ටිය බිඳ දාලා යක්ෂයාට මෙන්න මේ විදිහට පිළිතුරු සපයනවා. පඨමං කලලං හෝති අබ්බුදං. එකවරම ශරීරයේ පහළ වුණා කියලා යක්ෂයාගේ කල්පනාව. බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරනවා. නෑ එහෙම වෙන්නේ නෑ. පඨමං කලලං හෝති. ප්‍රථමයෙන්ම ලැබෙන්නේ කලලය. ඉස්සරලම තියෙන කලල අවස්ථාව. කලලයෙන් තමයි අබ්බුද කියන තත්ත්වයට මේකපත් වෙන්නේ. පඨමං කලලං හෝති. ඉස්සරලම කලලේ. ඊට පස්සේ කලලං හෝති අබ්බුදං. කලලය හේතු කරගෙන අබ්බුදය ඇති වෙනවා. එතකොට මොකද්ද මේ කලලය කියලා කියන්නේ? මව් කුසට ඉස්සරලාම බැහැගත්ත මේ පුජ්‍යලයාගේ ස්වභාවය. කලලය. ඊ타ත්ම පුංචි. ඒ කාරණාවත් මෙතන විශේෂයෙන් විස්තර කරනවා. කොයි වාගේ ප්‍රමාණයක්ද කියලා අපි ඒක සාකච්ඡා කරමු. අබ්බුදා ජායති පේසි. කලලය අබ්බුදය වුණා. අබ්බුදය පේසිය බවට පත් වුණා. අබ්බුදා ජායති පේසි.
පේශී කියන තත්ත්වයට පත් වුණාට පස්සේ පේසි නිබ්බත්තති ගනු පේසිය ඝණය කියන තත්ත්වයට පත් වෙනවා. ඝනා පසාකා ජායන්ති ආන් ඒ ඝණයෙන් ශාඛා පහක් උපදිනවා කියලා සඳහන් කරනවා. ඒ ශාඛා පහ තමයි එකක් හිස, ඉතුරු දෙක අත් දෙක, අනිත් දෙක කකුල් දෙක. ඝණය කිකිලි බිත්තරයක හැඩයෙන් යුක්තයි කියනවා. ඒකේ බුබුලු පහක් හටගන්නවා. එකක් ඔළුව, ඊළඟට අත් දෙක, ඊළඟට කකුල් දෙක. කර්මානුරූපව තමයි ඒව ලැබෙන්නේ. සමහර කෙනෙකුට බුබුලු 4ක් ලැබෙන්න පුළුවන්. වෙනම කර්මයක් හින්දා එක අතයි හම්බ වෙන්නේ, අනික අහිමි වෙලා උපදින්න පුළුවන්. ඒකයි කියේ කර්මානුරූපවයි ලැබෙන්නේ කියලා. ඊළඟට සඳහන් කළා කේසා ලෝමා නඛාපිච කේස් ලොම් නිය ආදිය ලැබෙන්නේ ඉන් පසුවයි කියලා සඳහන් කරනවා. යම් ආකාරයෙන් මව්කුසට එළඹුණ නරයා ඔහුගේ මව යම් ආහාරයක් පාන වර්ගයක් ගන්නේ නම් ඒ ආහාරයෙන් ඔහුත් යැපෙයි. මාතෘ ගර්භයට එළඹුණාට පස්සේ අම්මා යම් ආහාරයක් පාන වර්ගයක් ගන්නවා නම් මේ කුසේ වැඩෙන කෙනත් ඒකෙන්ම යැපෙනවා කියලා සඳහන් කරනවා. එතකොට මේ කාරණාව මේ සඳහන් කළේ ඉන්දක සූත්‍රයේ තියෙන කරුණු ටික. ඊළඟට මේක අපි තව ටිකක් විස්තර කරගන්න ඉන්දක සූත්‍ර අට කතාව සාකච්ඡා කරන්න ඕනේ. එතකොට මේක හොඳට තේරෙනවා අපිට. ඉන්දක සූත්‍ර අට කතාවේ තියෙනවා මේ සූත්‍රය ගැන සඳහන් කරනකොට මේ යක්ෂයාගේ නම ඉන්දක කියලා සඳහන් කරනවා. ඉන්දකූට සූත්‍රය, ඉන්දක සූත්‍රය. එතකොට ඉන්දක සූත්‍රය දේශනා කරන්නේ ඉන්දක කියලා යක්ෂයෙකුට. මේ යක්ෂයා ජීවත් වෙන පර්වතය හඳුන්වන්නේ ඉන්දකූට පර්වතය කියලා. එතකොට මේ පර්වතයට කොහොමද මේ නම ලැබෙන්න ඇත්තේ? අට කතාවේ සඳහන් කරනවා එක්කෝ ඉන්දක කියන යක්ෂයා හින්දා පර්වතයේ ඉන්දකූට පර්වතයේ වෙන්න ඇති. එහෙම නැත්නම් ඉන්දකූට පර්වතයේ යක්ෂයා ජීවත් වෙන නිසා යක්ෂයාටත් ඉන්දක කියන නම ලැබෙන්න ඇති කියලා සඳහන් කරනවා. මේ රූපය නම් සත්වයා නෙමෙයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ජීවිතයත් නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යක්ෂයා අහලා තිනවා රූපය කියන්නේ ජීවිතයත් නෙමෙයි, සත්වයත් නෙමෙයි. රූපය කියන්නේ ජීවිතේ එක කොටසක් විතරයි. යක්ෂයා මේක අහලා තිනවා. නමුත් යක්ෂයාට හිතෙන්නේ රූපය කියන්නේ ජීවිතයයි කියලා. අහලා තියෙන්නේ ජීවිතය කියන්නේ රූපයේ කොටසක්. එහෙම නැත්නම් රූපය කියන්නේ ජීවිතයේ කොටසක්. නමුත් යක්ෂයාගේ කල්පනාව එහෙම නෙමෙයි. රූපය නම් ජීවිතයයි කියන එක තමයි යාගේ කල්පනාව. ඒක එහෙම නෙමෙයි නම් කොහොමද මේ මාංශ පේශී සහ ඇට ලැබෙන්නේ? ඒකයි මුලින් කිව්වේ 300ක් ඇටකොටු 900ක් නහරවැල්. දෙවනුව අහනවා කොහොමද ගර්භාෂය තුල මේ ජීවිතය ලැබෙන්නේ? ගර්භාෂයක් තුල ජීවයක් හටගත්තේ කොහොමද කියලා යක්ෂයා ඊළඟට අහනවා. පඨමං කලලං හෝති. ඉස්සරළම කලලය ඇති වෙන්නේ කොහොමද? ප්‍රථමයෙන් ප්‍රතිසන්දි විඥානයේ තමයි මෞකුස පිහිටන්නේ කියන කාරණාව. පින්තුනි මේ ප්‍රතිසන්දි විඥානයක් පහළ වීම සඳහා ඊළඟට අවශ්‍ය ශේස්ත්‍රය සූදානම් වෙලා තියෙන්න ඕනේ කියලා සඳහන් කරනවා. කුස ඇතුලේ දරුවෙක් පිළිසිඳ ගන්න නිකම්ම ඒ කාරණාව වෙන්නේ නැහැ. අවශ්‍ය ශේස්ත්‍රය සූදානම් කරලා තියෙන්න ඕනේ. කුඹුරේ නිකම්ම වී හටගන්නේ නැහැ. කුඹුරු හාලා මඩ කරලා අවශ්‍ය ශේස්ත්‍ර පසුබිම ඉස්සලා සකස් කරන්න ඕනේ. ආන් ඒ වාගේ මවයි පියයි සන්නිපාත වෙලා දවස් 7ක් කාලය සන්නිපාත වීමෙන් පස්සේ ගත වෙන දවස් 7ක් කාලය තමයි ශේස්ත්‍ර කාලය. දරුවෙක් පිළිසිඳ ගන්නව නම්
මෙන්න මේ දවස් 7ක් පමණ කාලය තුල පිළිසිඳ ගැනීමක් සිදුවෙන්න පුළුවන්. ශේෂ්ත්‍රයේ සූදානම්. ආන් ඒ කාලේ අතීත මව්වරු බොහොම ප්‍රඥාවෙන් කල්පනා කරලා ඊටාම සිල්වත් ගුණවත් ජීවිත ගත කළා. දන් දුන්නා. බණ පිරිත් ඇහුවා. මනාව සිල් ආරක්ෂා කරගත්තා. මෛත්‍රී කරුණා සිතුවිලි පෙරදරි කරගත්තා. අඬ දබර රණ්ඩු සරුවල් වලට යන්නේ නැතුව හිටියා. එයි මේ කාලය තුල තමයි දරු ගැබක් හටගන්නවා නම් හටගන්නේ. තමන් සිල්වත් වෙලා සිල් ගුණ ආරක්ෂා කර කර ඉන්නකොට පහළ වුණොත් කුසේ ගැබක් ඒ පහළ වෙන්නේ මහ පුණ්‍යවන්තයෙක්. මවගේ තියෙන ගුණවත්කම් සිල්වත්කම් එක්ක ඔහු ගුණවත් සිල්වත් සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ දරු ගැබ සමහරලාට බිහි කරන තුරුම ඒ අම්මා වැඩි වැඩියෙන් සිල් ගුණ ආරක්ෂා කරගෙන කටයුතු කළා. මව ළඟ තියෙන ගුණධර්ම දරුවට බොහෝසේ පිහිටනවා. ආන් එහෙම කල්පනාකාරීව ආරක්ෂාකාරීව දරුවෙක් බිහි කරාම ඒ අය බොහොම ගුණ තියෙන අය. බොහොම සත්පුරුෂයයි. මව්පියන්ට හරි කීකරුයි. මව්පියන්ට සලකනවා. වැඩිහිටියන්ට සලකනවා. තුනුරුවන්ට සලකනවා. පවට බය වෙනවා. පිනට ලැදි වෙනවා. එයි අර දවස් 7ක් නැත්නම් මාස 9ක් 9මාරක් මව්කුසේ ඉන්න කාලේ අම්මා ගාව තිබිච්ච උතුම් ගුණධර්ම හොඳට පිහිටලා. අම්මා තාත්තට කොච්චර ආදරෙයිද? තාත්තා අම්මට කොච්චර ආදරෙයිද? මේ දරුවා අම්මටයි තාත්තටයි දෙන්නටම බොහෝම ලෙන්ගතු වෙනවා. අම්මා තාත්තා මව්පියන්ට කිරියම්මට කිරියත්තට සලකනකොට මේ දරුවත් ලොකු වෙලා තමන්ගේ අම්මා තාත්තා අමතක නොකර ඒ තමන්ගේ යුතුයකම් ටික සම්පූර්ණ කරනවා. අතීතයේ අය මෙන්න මේ ශේෂ්ත්‍ර කාලයත් එතන ඉඳලා දරුවා බිහි කරන තුරු පිළිසිඳ ගත්තා නම් ඒ කාලයත් බොහොම සිල්වත් ගුණවත්ව ගත කළා. උතුම් ගුණවත් අය රටට ජාතියට ආගමට තුනටම ආදරය කරන අය පහළ වෙනවා ඒ කාලේ. එහෙම ගණන් ගන්න නැතුව අපි ඔහේ ජීවත් වෙනවා නම් සීලයක් ගුණයක් දහමක් අපි ගාව නැත්තම් අපි ළඟ ඇවිල්ලා බැහැගත් අයත් ඒ වාගේ අය බවට පත් වෙනවා. ලොකු වෙච්චහම මව්පියන්ට කරදර කරනවා විතරක් නෙමෙයි ඒගොල්ලන්ගෙන් මේ රටටත් තියෙන පුදුම කරදරය. ඒගොල්ලන්ගෙන් අසල්වැසියන්ටත් තියෙන කරදරය. ඒගොල්ලන්ගෙන් මේ ජාතියටත් තියෙන පුදුම කරදරය. ජාතියේ නමට පවා කැලල් කරනවා. අතීතයේ සිංහල ජාතිය කියලා කියහම ලෝකෙ හිටපු ශ්‍රේෂ්ඨතම ජාතිය. අපි තාමත් අභිමානයෙන් කියන අපි සිංහල කියලා. ඒ වුණාට අද වෙනකොට ඒ නමට මොන තරම් නිගා කරලාද? පිට රටකට ගියත් ලංකාවෙන් කියලා කියහම එදා පුදුම විදිහට සැලකුවා. අද තියෙන්නේ ලොකු බයක්. හොරකම් කරයිද? බංකොල්ල කයිද? රට ඇතුලේ පැනලා හැංගෙයිද? මොනවා කරයිද දන්නේ. ඒකෙන්ද සමහර රටවල් වලට යනකොටත් අපිට පුදුම විදිහට අපි ගැන විශ්වාසය තහවුරු කරවන්න කරුණු හොයලා ඉදිරිපත් කරලා තමයි යන්න වෙන්නේ. නැත්තම් ওই වීසා බලපත්‍රය එහෙම දෙන්නේ නැහැ. අපි ගැන විශ්වාසයක් නැහැ. ඒ කියන්නේ රටේ නමට අපි විසින් කරලා තියෙන පුදුම කැලලක්. ජාතියේ නමට අපි කරලා තියෙන පුදුම කැලලක්. ආගම විනාශ කරන්න මුල් වුණා නම් මුල් වෙලා තියෙන්නේ අපිමයි. අපේ ආගම විනාශ කරන්න වෙන කාටවත් බෑ. ඒක විනාශ කිරීම මුලින්ම පටන් ගන්න පුළුවන් අපිට. ගහ විනාශ කරන්න පටන් ගන්නේ ගහ ඇතුළේම ඉන්න පණුවනේ. ගහේම හැදිලා ගහම කනවා. ඒ වගේ එහෙනම් රටයි ජාතියයි ආගමයි තුනම වනසන අය බිහි වෙන්නේ අපි ඒ කාරණාවට හරියට සූදානම් නොවිච්ච හින්දා. ආන්ගේ හින්දා
ශේෂ්ත්‍ර කාලයේ තුළත් දරුගෙබ පිහිටියට පස්සෙත් අතීත මව්වරු මනාව සිල්ගුණ ආරක්ෂා කරගෙන කටයුතු කළේ රටට ජාතියට ආගමට වින කරන කෙනෙක් නෙමෙයි රට ජාතිය ආගම තුනම රකින මව්පියන්ට ගුරුවරුන්ට සලකන තුනුරුවන් ගරු කරන අය මේ ලෝකෙට බිහි කරන්න ඕන හින්දා. ඔය කාලයේ විතරක්ම නෙමෙයි දරුවා පිළිසිඳ ගත්තොත් එතන ඉඳලා දරුවා බිහි කරනකම්ම මනා සීලයක ප්‍රතිපත්තියක හැසිරීලා හිටියා. සිල්වත් ගුණවත් අය දායාද කරන්න ඕන නිසා. එතකොට මොකද්ද ශේෂ්ත්‍ර කාලය කියලා කිව්වේ? මවයි පියයි සන්නිපාත වෙලා එතන ඉඳලා ගත වෙන දවස් 7ක් කාලය දරු ගැබක් පිළිසිඳ ගන්නවා නම් පිළිසිඳ ගන්න කාලය ඒකයි. ඒ දවස් 7ට කියනවා ශේෂ්ත්‍ර කාලය කියලා. ඉස්සරලාම පිළිසිඳ ගත්ත එකට කියන්නේ ප්‍රතිසන්දි චිත්තයේ කලලය. ජාති උන්න කියන එළුවෙක්. අංගේ ජාති උන්න කියන සත්වයාගේ ලෝම ගහින් තෙල් පොඟෝලා ඒ ලෝම ගහකට එකතු වෙනවා නම් ඊටාම පුංචි තෙල් බිඳුවක් ආන්ගේ තෙල් බිඳුව වගේ ඊටාම පුංචි ඇහැට පේන නොපෙනෙන තරම් මුලින්ම බැහැ ගන්න කලලය කොයි පාටද කියලා සඳහන් කළා. එක්ක පිරිසිදු තල තෙල් වල පාටයි එහෙම නැත්නම් පිරිසිදු ගිතෙල් වල පාටයි. ඒකට මොකද්ද කියන්නේ? ඒකට කියන්නේ කලලේ කියලා. දවස් 7ක් යනකම්ම මේකට කියන්නේ කලලේ කියලා. දවස් 7න් පස්සේ කලලය කියන නම අතුරුදහන් වෙලා මේකට එකතු වෙනවා අබ්බුදය කියන නම. දැන් කලලේ මොන පාටද? තල තෙල් නැත්නම් ගිතෙල් වල පාටයි. අබ්බුදේ බවට පත් වෙනවත් එක්කම කලලේ පාට වෙනස් වෙනවා මංශ දෝවන උදකවන්න. මස් හොදහපුවාම ඒ වතුරේ ඇති වෙනවා පාට. ආන් ඒ පාටට සමානයි අබ්බුදේ පාටය කියලා සඳහන් කරනවා. මංශ දෝවන උදකවන්න. එතකොට දැන් අබ්බුදේ දවස් 7ක් ගත වෙනවා. එතකොට දැන් කුසේ වැඩෙන කෙනාට දවස් 14ක් වයසයි. දවස් 14 ඇතුලේ එයාට නම් දෙකක් තිබ්බා. එකක් කලල කාලේ අනික අබ්බුද කාලේ. එතකොට තවත් දවස් 7ක් ගත වුණාට පස්සේ අබ්බුද කියන නම නැතුව යනවා. ඊට පස්සේ ඇති වෙන්නේ පේසිය කියලා නම. දැන් එතකොට පේසි වෙනකොට ඉපදිච්ච කෙනාගේ වයස අවුරුදු වයස දවස් 14ක් සම්පූර්ණ වෙලා. එතකොට තවත් දවස් 7ක් මේකට කියන්නේ පේසි කියන නම. 21 දවසක් සම්පූර්ණ වෙනකොට පේසි කියන නම අයින් වෙනවා. පේසිය මොන පාටද කියලා සඳහන් කරනවා ඊයන් වල පාටයි කියලා. පේසිය ඊයන් වල පාටයි කියනකොට ඊළඟට සඳහන් කරනවා අතීත ගම්දරු ඉදුණු මිරිස් කරල් අරගෙන ඉදිලා වියලිච්ච නෙමේ ඉදුණ මිරිස් කරල් අරගෙන රෙදි කෑලි වල ඔතලා ඒක තලනවා. තලලා ඒ මිරිස් මද අවුවේ තියලා භාජනයක දාලා රත් කරනවා. ඒක අවුවේ තියලා රත් කරාම ඒකේ හැදෙන වෙනම පාටක් තියෙනවා. මේ පේසිය අන්න ඒ පාටයි කියලා සඳහන් කරනවා. එතකොට මුලින් කිව්වා ඊයන් වල වර්ණයි කියලා. මෙතන කියනවා මිරිස් තලපුවාම ඒක අවුවේ පැසවහම එන පාටයි කියලා. ඊයන් වර්ග ලෝකේ ගොඩක් තියෙනවා. සුදු ඊයන්, කළු ඊයන්. එතකොට අතීතයට යනකොට තව ඊයන් වල පාට සහ ඊයන් වර්ග තියෙන්න ඇති. ඒ කාලෙට අනුව තමයි මේ විනිශ්චය දීලා තියෙන්නේ. එහෙනම් ඒ මිරිස් තලලා අවුවේ තියලා වේලහම ඇති වෙන යම් පාටක් ඒ පාටට සමාන ඊයන් තියෙන්න ඇති. ඒකයි ඊයන් වල වර්ණයි කියලා මේ කාරණාව ආය මෙහෙම විස්තර කරලා තියෙන්නේ. එතකොට මේ පේසිය දවස් 21ක් ගත වෙනකොට පේසි කියන ස්වභාවයත් අයින් වෙලා මේකට ඊළඟට හැදෙන නම ඝණය. ඝණය මොන වගේ කීවද? දැන් මේ යක්ෂයාගේ ප්‍රශ්න වලට භාග්‍යතුන් හසි උත්තර දෙන්නේ.
ඝනය කිකිලි බිත්තරයක හැඩයෙන් යුක්තයි. ආන් ඒ ඝනයේ පහළ වෙනවා ඝනා පසාකා ජායන්ති. ඝනයෙන් පහළ වෙනවා බුබුලු පහක්. ඝනා පසාකා ජායන්ති. ශාඛා පහක් හට ගන්නවා. සඳහන් කරන එක පොඩි බුබුලු පහක් කියලා. ඒ බුබුලු වලින් එකක් හිස, අනිත් දෙක අත් දෙක, අනිත් දෙක පාද දෙක. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා මේවා පිහිටන්නේ කර්මානුරූපවයි කියලා. සමහර කෙනෙක් උපදිනකොට එක අතක් අහිමි. සමහර කෙනෙක් උපදිනකොට එක පයක් අහිමි. එහෙම නැත්නම් භාගයයි තියෙන්නේ. එහෙම නැත්නම් ඊටාම හීන් වෙලයි තියෙන්නේ. තනියම ඇවිදින්න තරම් ඒ පයට ශක්තිය නැමුළු ජීවිත කාලෙම ආධාරකයක් අරගෙන ඇවිදින අය අපි දැකලා තියෙනවා. කර්මානුරූපවයි මේවා පහළ වෙන්නේ. සංසාරේ තමන් කරගත්ත කර්ම එතෙන්ට හේතු වෙලා තියෙනවා. එතකොට අපි කල්පනා කරගෙන හිටියට මිනිහෙක් ඉපදෙනකොට අතපය හතර තියෙන්න ඕන කියලා. ඇස්කම් නාසා තියෙන්න ඕන කියලා. මේ ජීවිතේ ඉන්ද්‍රයන් අපිට හම්බ වෙලා තියෙන පෙර කරපු පින් සහ පව් අනුව. බුදුරජාණන් වහන්සේ සෑම උදෑසනකම භික්ෂූන් වහන්සේලාට පැහැදිලි කරන කරුණු පහක් තියෙනවා. මතක් කරනවා ඒ කරුණු පහ. ඒ කරුණු පහේ තුන්වෙනි කාරණාව හැටියට මතක් කරන්නේ මහණෙනි ෂණ සම්පත් හරි දුර්ලභයි කියලා. මොනවට දේශන සම්පත් කියලා කියන්නේ? ඇස් දෙක, කන් දෙක, කතා කරන්න පුළුවන් බව, අත් දෙක, පාද දෙක, මේවා තමයි ෂණ සම්පත්. හැමෝටම ලැබෙන්නේ නැහැ. මේ ඉන්ද්‍රයන් ලබන්න සංසාරේ වෙනම පින් කරලා තියෙන්න ඕනේ. මනුෂ්‍ය ශරීරයක් ලබා ගන්න වෙනම පින් කොටසක් වියදම් කරන්න ඕනේ. එයට අවශ්‍ය අංග ප්‍රත්‍යාංග ලබා ගන්න වෙනම අය වියදම් කරන්න ඕනේ. වාහනයක් අරගන්න වෙනම වියදම් කරන්න ඕනේ. නමුත් අරගත්ත ගමම්ම අපිට තියෙන විදිහටම අපි පාවිච්චි කරන්නේ නෑ. ඒක ආය වෙනම අපිට හදන්න කොටසක් තියෙනවා. එව්වට අපි වෙනම වියදම් කරගන්න ඕනේ. ඒ වගේ තමයි මේ ජීවිතේ ගන්න වෙනම පින් වියදම් වෙනවා. අංගපසංග ගන්න වෙනම වියදම් කරනවා. මේ ඇහැක් වෙනුවෙන් සංසාරේ කොයි තරම් පින් වියදම් කරලාද? හොඳ භාණ්ඩ ගන්නත් පුළුවන්. තරමක් බාල භාණ්ඩ වලින් යොදා ගන්නත් පුළුවන්. සමහර ඇහැක් අවුරුදු 10 15 වෙනකොටම පේන්නේ නැතුව යනවා. පේන ප්‍රමාණය මදි. ඒ නිසා උපැස් එකතු කරනවා. සමහර ඇහැක් අවුරුදු 25 30 වෙනකන් හොඳට පේනවා. තව සමහර ඇහැක් අවුරුදු 60 70 වෙනකන් හොඳට පේනවා. තව සමහර අය ඉන්නවා අවුරුදු 75ක් 80ක් 90ක් ගිහිල්ලත් පුවත් පොතක් කියවනවා උපැස් සියලක් පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් ඒ විදිහේ නිරෝගී ඇස් ලැබෙන්න සංසාරේ ඒ විදිහට වෙනම පින් කරනවා. ඖෂධ වර්ග පූජා කරනවා. ඇස් සුවපත් වෙන දේවල් දන් දෙනවා. මහ බෝසතාණන් වහන්සේ මොන තරම් පින් කරන්න ඇද්ද පංච වර්ණයෙන් දීප්තිමත් ඇහැක් ලබන්න. අනික භාග්‍යතුන් වහන්සේගේ ඇහැ පේන තරම් ඒ ඇහි තියෙන ලස්සන සඳහන් කළා. බෙහෙත් දන් දුන්නා. ඒ විතරක් නෙමෙයි ඇස් සුවපත් වෙන ආහාරත් දන් දුන්නා කියලා. දැන් අපි අද කතා කරනවානේ මේ කෑම ಜಾති ඇස් පෙනුමට හොඳයි. එතකොට ඇස් සුවපත් කරන ගුණයෙන් යුක්ත ආහාර වෙනම දන් දෙනවා. ඇස් සුවපත් වෙන බෙහෙත් වර්ග වෙනම දන් දෙනවා. ඇස් ආරක්ෂා කරගන්න අවශ්‍ය උපකරණ වෙනම දන් දෙනවා. එහෙම කරලා තමයි එහෙම දීප්තිමත් සහ නිරෝගිමත් ඇස් ලබන්නේ. එහෙනම් මේ අත් දෙක වෙනුවෙන් සංසාරේ පුදුම විදිහට කුසල් වියදම් කරලා තියෙනවා.
මේ අත හම්බ වෙලා තියෙන්නේ කුසල් වියදම් කරලා. කෙනෙක් ලොකු මුදලක් වියදම් කරලා තුවක්කුවක් අරගෙන කරගන්නේ සංසාරෙම අඳුරු කරගන්න එක. තුවක්කුවෙන් වෙන වැඩ කරන්නේ නෑනේ. සමහරට ලක්ෂ ගාණක් දීලා තුවක්කුවක් අරගෙන කරන්නේ අපායේ දොර අරිනවා. පින් වියදම් කරලා මේ අත අරගෙන මේක අම්මට විරුද්ධව උස්සනවා නම්, මේක තාත්තට විරුද්ධව උස්සනවා නම්, මේක තුනරුවන්ට විරුද්ධව ඉස්සෙනවා නම් මේ අත තිබ්බට වඩා හොඳයි නොතිබ්බනම්. ඒ හින්දා මේ පින් කරලා ගත්ත ඉන්ද්‍රියයන්ගෙන් පව් කරන්න නෙමෙයි මේ වරන් තියෙන්නේ. මේ ඉන්ද්‍රියයන් ලැබිලා තියෙන්නේ පින් කරන්න පහසු වෙන්න. කතා කරන්න පුළුවන් විදිහේ මුඛයක් ලැබුණ නිසා මේ මුඛය වටින්නෙම පින් සඳහා වෙහෙසවන්න. නමුත් වැඩියෙන් අපි වෙහෙසවන්නේ පව් රැස් කිරීම සඳහා. සත්‍ය වචනවල තියෙන පුදුම බලයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ සත්‍යම පාවිච්චි කරන්න. ඒ සත්‍ය පාවිච්චි කළා කියලා සත්‍යක්‍රියා කරන්න පුළුවන් කියලා දේශනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ කොච්චර එපා කියලා තිබුණත් බොරු කියලා, කේලම් කියලා, පරුස වචන කියලා, හිස් වචන කියලා මේකට පාවිච්චි කරලා නිරයට දොර ඇරලා තියෙනවා. බුදු ගුණ කියලා, ධර්මයේ සජ්ජායනා කරලා, පිරිත් කියලා, බණ කියලා මේ ලැබිච්ච අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නවා වෙනුවට අනින් කයට හානි කරලා, විනාශ කරලා, නැති කරලා අප්‍රමාණ අකුසල් ගොඩක් රැස් කරගෙන. හරියට නිකන් දෙපැත්ත කැපෙන කඩුවක් වගේ. කූටාරි ජායතිය මුකේ කියලා දේශනා කළේ මේ කටේ තියෙනවා මහ භයානක කෙටේරිය. ඒ කෙටේරියෙන් කොටා ගන්නේ Tamanටමයි. පාවිච්චි කරන වචනයක් ගානේ වැරදියට Tamanටම හානි වෙනවා. අය ආත්ම ගානකට ගොඩ එන්න බැරි තරම් පල්ලෙහාට වැටෙනවා. කතා කරන්න බැරි කෙනාට තියෙන දුක කතා කරන්න පුළුවන් අපිට ඒක තේරෙන්නේ නැහැ. එයාට කතා කරන්න බැරි වෙන්නත් හේතුවක් තියෙනවා, මට පුළුවන් වෙන්නත් හේතුවක් තියෙනවා. නමුත් මට පුළුවන් වෙලා පිං සහිතව ලබාගත් මුඛයෙන් කරගන්න දේවල් දිහා බලහම එහෙම කටක් ලැබුණට වඩා කතා කරන්න බැරි කෙනා හරි හොඳයි කියලා හිතෙනවා. එහෙනම් මේ කට පාවිච්චි කරලා මේ ෂණ සම්පත් පිං කරලා ලැබිච්ච දේවල් පාවිච්චි කරලා නිරයට දොර අරිනවා නම් ඒ සම්පත් නැති එක වටිනවා. එහෙමනම් ෂණ සම්පත් ලැබුණේ බොහොම පිං කරලා. එහෙනම් කර්මානුරූපව තමයි අර ඝනයේ ශාක පහක් පහළ වෙන්නේ. ඊළඟට මේ කාරණාව අපේ භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරලා ඊළඟට භාග්‍යතුන් වහන්සේ අපිට සඳහන් කරනවා එතනින් එහාට කොයි විදිහේ කරුණුද කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ සාකච්ඡා කරන්නේ නැහැ. එතකොට දැන් ඝනය වෙනකොට දින 28ක් වයසයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ ආයෙ කතා කරන්නේ 42 වෙනි සතිය ගැන. ඝනය වෙනකොට දින 28යි සති 4ක් ගිහිල්ලා. ඊළඟට 5 වෙනි, 6 වෙනි, 7 වෙනි, 8 වෙනි, 20 වෙනි, 30 වෙනි සති ගැන කතා කරලා නැහැ. ආයෙ කතා කරලා තියෙන 42 වෙනි සතිය ගැන. මෙන්න මේ වෙනකොට තමයි නියපොතු ඇවිල්ලා, කෙස් ඇවිල්ලා සම්පූර්ණ වෙලා තියෙන 42 වෙනි සතිය තමයි මේ ටික සම්පූර්ණ කරන්නේ. එහෙම කරුණු කෙටි කරලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මව් කුසියේ යැපීම කියන කාරණාව කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණාව ආයෙ වෙනම විස්තර කරනවා. නාබිතෝ උට්ටිතෝ නාලු, මව් කුසියේ යැපෙන හැටි. අර වර්ධනය වෙච්ච දරුවගේ නාභියේ ඉඳලා අම්මත් එක්ක සම්බන්ධ වෙච්ච නාලයක් තියෙනවා. නාබිතෝ උට්ටිතෝ නාලු. ඒක ගැන ඊළඟට සඳහන් කරනවා සෝ උත්පල දණ්ඩකෝ විය චිද්දු. ඒක හරියට උත්පල දණ්ඩක් මෙන්. උත්පල දණ්ඩක් මෙන් කියලා කියන්නේ කටිට නිකන් අර මානෙල් දණ්ඩක් වගේ. ඒක ඇතුලේ තියෙනවා සිදුරු. එහෙනම් දරුවගේ නාභියේ ඉඳලා අම්මා දක්වා සම්බන්ධ වෙච්ච මේ කොටසෙත් තියෙනවා සිදුරු.
ආන්ගේ සිදුරු ඔස්සේ භාග්‍යවතුන් වහන්සේ මෙතන සඳහන් කරනවා මේ නාලය තුලින් ආහාර රසය සංසරණය වෙලා ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නා රූප ශරීරයේ ඇති කරනවා කියලා. මොකද යක්ෂයා භාග්‍යවතුන් වහන්සේගෙන් විශේෂයෙන් අහන්නේ යක්ෂයා කියන්නේ රූපයයි ජීවිතයයි එකක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා රූපයයි ජීවිතයයි දෙකක් කියලා. එහෙනම් මෙතන දැන් භාග්‍යවතුන් වහන්සේ උත්තර දෙනවා ආන් ඒ මවගෙන් ලැබෙන ආහාර ප්‍රත්‍යයෙන් තමයි රූපය හටගන්න පටන් ගන්න. රූපය ශරීරයේ ඇති කරනවා කියලා කියනවා. ඒ වංසෝ දසමාසේ යාපේති. මෙසේ ඔහු මාස 10ක් සාමාන්‍ය වශයෙන් මව් කුසේ යැපෙනවා. අම්මා ගන්න ආහාරත් එක්ක දසමාසයක් කියලා කිව්වට සාමාන්‍ය කෙනෙක් දසමාසයක්ම ඉන්නේ නැහැ. නමුත් අපි කියන්නේ දසමාසයයි කියලානේ. ඒ කාරණාවමයි මෙතන මේ පාවිච්චි කරලා තියෙන්නේ. මාස 10ම හරියටම මව් කුසේ සම්පූර්ණ කරන්නේ මහබෝසතාණන් වහන්සේ විතරයි. අපි මාස 10ට කලින් උපදිනවා. ඒ නිසා මේට තර්ක විතර්ක ගොඩ නැගෙන්න පුළුවන් නිසා මහබෝසත්වරු විතරයි දසමාසයේම සම්පූර්ණ කරන්න කියන කාරණාව සඳහන් කරනවා. ඊළඟට පින්නතුනි මෙතන සඳහන් කරනවා මව් කුස ඉපදීම එකවර වෙන්නේ නැහැ කියන කාරණාව. හේතුව මෙන්න මේ කමඨහන අදාළ කොටස භාග්‍යවතුන් වහන්සේ වෙනම පෙන්වනවා. මව් කුසේ ඉපදීම සම්පූර්ණ වීම එකවර වෙන්නේ නැහැ කියන කාරණාවෙන් භාග්‍යවතුන් වහන්සේ කමඨහන සම්පූර්ණ කරලා තියෙනවා. කලල, අබ්බුද, පේසි, ඝන මේ වගේ විවිධ අවස්ථා සම්පූර්ණ කරලා තමයි මේ උපත සම්පූර්ණ කරන්නේ.